නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් අනුකම්පාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊතා පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලටත් එකතු කරගෙන මෙලව ජීවිතය වඩාත් නිවැරදි කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ පරමාර්ථයත් ඇතුවයි. පින්නතුනි අද මේ උතුම් වූ ධර්ම දානමය පින්කම මේ පින්නතුන් සම්පූර්ණ කරගන්න සූදානම් වෙන වෙලාවේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත් අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය දේශනාවලින් ඉතුරු වෙච්ච කොටස උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ අවසාන දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 13ක් මේ වෙනකොට සිදු කරන්න යෙදුණා. අවසාන දේශනාව 14 වෙනි ධර්ම දේශනාව. පින්නතුනි පහුගිය දේශනාවේ අපි පැහැදිලි කළා අපේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය පිළිබඳව කරුණු දක්වනකොට මේ සූත්‍රය තුල ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා තියෙන හැටි විශේෂයෙන් මෛත්‍රියේ සීමාව
කොපමණද කියන කාරණාව, දිසා අනුව මෛත්‍රී වැඩීම කියන කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡා කළා. මේ වෙලාවේ දේශනාවේ සම්බන්ධය ගොඩනැගීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රියේ සීමාව මොකක්ද කියලා අපි ආයෙත් සිහිපත් කළොත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. පිනතුනි මාතා යතා නියම් පුත්තං එකම දරුවෙක් ඇති මවක් තමන්ගේ ඒ දරුවා ආරක්ෂා කරගන්න යම්සේ ජීවිතයේ පරදුවට තියලා කටයුතු කරනවද, අන්න ඒ වගේම ඒවම්පි සබ්බ භූතේසු. අපි මේ භූතේසු කියන වචනය කලිනුත් පැහැදිලි කළා. භූතේසු කියලා කියන්නේ ඉපදිලා ඉන්න සත්තු. නම් ඒවම්පි සබ්බ භූතේසු එසේම උපන්නා වූ සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී ධ්‍යානයේ පැතිරවිය යුතුයි. එතනේ සබ්බ භූතේසු උපන්නා වූ සියලුම සත්වයෝ කියලා මෙතන පැහැදිලි කරනවා. නමුත් අපි කලින් පැහැදිලි කළා පාන කියන වචනය. එතකොට මේ පාන කියලා කිව්වේ ඉපදෙමින් ඉන්න සත්තු. ඉපදීමේ ක්‍රියාවලියට මූණ දීලා ඉන්න සත්තු ප්‍රාණි කියලා කිව්වා. ඒ කියන්නේ තාම ගර්භාෂයේ ඉන්න සත්තු, බිජුවට අතරේ ඉන්න සත්තු, ඉපදෙමින් ඉන්න සත්තු, ඒ සියලු දෙනාමත් එතෙන්ට අයිතියි. මාන සම්භාවයේ අපරිමාණං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස මේ සියලු සත්වයන් කෙරෙහිම වැඩිය යුතුයි කියලා දේශනා කළා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මෙන්න මේ ආකාරයෙන් සියලුම ලෝක සත්වයන්ට මාන සම්භාවයේ අපරිමාණං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනස වඩන්ඩ කොහොමද? උද්දං අදෝච තිරියංච. දිසා හැටියටයි මේ පැහැදිලි කරන්නේ ඊළඟට. උද්දං කියලා කියන්නේ උඩ දිසාව. අදෝ කියලා කියන්නේ යට දිසාව. තිරියංච කියලා කියන්නේ තමන් අවට හාත්පස කියන කාරණාව. උද්දං අදෝච තිරියංච. අසම්බාධං අවේරං අසපත්තං. අසම්බාධං කියලා කියන්නේ බාධා නැතුව. අවේරං කියලා කියන්නේ වෛරයක් නැතුව. අසපත්තං කියලා කියන්නේ සතුරෝ නැතිවෙන ආකාරයට මේ දිසා අනුවත් මෛත්‍රිය වඩන්න කියලා දේශනා කරනවා. ඊළඟට පින්නතේ පැහැදිලි කරනවා මෙන්න මේ ක්‍රමයට කියලා කිව්වේ සිව් දිසාවටම මෛත්‍රී සිත පතුරවලා. එකම දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවද? මේ මෛත්‍රී සිතත් සකල ලෝක සත්වයා කෙරෙහි මනාව පතුරවලා. යම් පුද්ගලයෙක් මේ ආකාරයට මෛත්‍රිය වඩාගෙන යනකොට සමහර වෙලාවට අකමැති අය මුණ ගැහෙන්න පුළුවන්. තමන්ට අකමැති කෙනෙක් මුණ ගැහුනොත් එතනින් එහාට මෛත්‍රිය දියුණු කරන්න බැරුව යනවා. ඇයි ඒ සත්වයා පිළිබඳව ප්‍රියමනාප අරමුණක් එන්නේ නැණි අපිට. ඒ අරමුණ ගැටුණ ගමන් ඇතිවෙන්නේ ද්වේෂයක්. ඒ නිසා මෛත්‍රී වඩන්න බැරුව යනවා. නමුත් මෙතන සඳහන් කරනවා
ඒ පුද්ගලයා තමන්ගේ මෛත්‍රී චිත්තයට බාධාවක්. නමුත් ඒ පුද්ගලයා පිළිබඳව තියෙන ද්වේෂය නැති කර ගැනීමෙන්ම ඒ බාධාව මග ඇර ගන්න කියලා. යම් පුද්ගලයෙක් පිළිබඳව ද්වේෂයක් ඇති වෙනවා නම් ඒක මේ මෛත්‍රී චිත්තයට බාධාවක් නම් ඒ ද්වේෂය නැති කරලම මේ බාධාව මග අරවන්න කියලා කියනවා. අසම්බාධං ඒ පුද්ගලයා තමන්ගේ හිතේ වෛරයක් ඇති කිරීමට සමත් වුණා නම් තමන් තුළින් ඒ දේශය ඉවත් කර ගත්තහම තමන් තුළ උපන්න වෛරසිත පහ කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි ඒ පුද්ගලයා තමන්ගේ හතුරෙක් වුණත් සඳහන් කරනවා ඒ සතුරු භාවයේ තමන් තුළින් ඉවත් කරගත්තහම අසපත්තං කියන තත්ත්වයට පත්වෙන්න පුළුවන් කියලා. අසම්බාධං අවේරං අසපත්තං. ඔහු හතුරෙක්. නමුත් ඔහු හතුරුකං කළාට මම හතුරුකං කරන්නේ නෑ. කෙලේ සතුරු භාවය තමන්ගෙන් ඉවත් කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කළා දිසා අනුව මෛත්‍රී වැඩීමේදී මේ සියලුම බාධාවන් වෛරයන් සහ සතුරන් නැතිකර ගැනීම තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. ඒ දිසාවේ අපේ හතුරු ඉන්න පුළුවන්. ඒ දිසාවේ අපට වෛර උපදවනා ඉන්න පුළුවන්. නමුත් දිසානුව මෛත්‍රී වඩලා හැම දිසාවෙම ඉන්න අය සුවපත් කරන්න ඕනේ. හතුරු ඒ තැන්වල එහෙම්මම ඉඳී. නමුත් මගේ හිතේ හතුරු භාවයක් මොන දිසාවටවත් එතකොට නෑ. ඒ කාරණාවෙන් තමන් සුවපත් කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා තිට්ටං චරං නිසින්නෝවා. මේ භාවනාව වඩන හැටි. මෛත්‍රී භාවනාව. ඉරියව් 4ෙන්ම වඩන්න පුළුවන්. තිට්ටං හිටගෙන ඉන්නකොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. චරං කියලා කීවේ එහාට මෙහාට ඇවිදිනකොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නිසින්නෝවා යම් තැනක ඉඳගෙන ඉන්න වෙලාවෙත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. සයානෝවා නිදාගනත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හිටගෙන ඉන්න ගමන් ඇවිදින ගමන් ඉඳගෙන ඉන්න ගමන් නිදාගෙන ඉන්න ගමන් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා යාවතස්ස විගත මිද්දූ. මේ නිදාගෙන ඉන්නකොට මෛත්‍රී භාවනාව කරන්න කීවට යාවතස්ස විගත මිද්දූ. යම් තාක් නිදිමත නැද්ද ඒ තාක් නිදාගෙන මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නිදිමත ආව භාවනාවක් කෙරෙන්නේ නෑ නින්ද යනවා. ඒකයි සඳහන් කළේ යම් තාක් නිදිමත නැද්ද ඒ තාක් භාවනාව වඩන්න. හොඳටම නිදිමත වෙලා යහනට ගිහිල්ලා මෛත්‍රී භාවනාව වඩන්න ගත්තට ඒක සාර්ථක වෙන්නේ නෑ කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා මෛත්‍රිය කළ යුතු ඉරියව් සහ වෙලාවන් භාග්‍යතුන් වහන්සේ මෙතනදී ඉතුරු නොකරම දේශනා කළා කියලා. මේ ක්‍රම 4 ඔස්සේම මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම 4ට අමතරව අපි ඉන්න තව ක්‍රමයක් නෑනේ. එක්කෝ හිටගෙන ඉන්නවා, එහෙම නැත්නම් ඇවිදිනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවා, නැත්නම් නිදා ගන්නවා. ඉතින් ඉතුරු නොකරම දේශනා කළා කියලා කියන්නේ ඒකයි. මේ ක්‍රම 4ෙන්ම මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. සඳහන් කරනවා මේකෙන් අදහස් කරන්නේ හැම වෙලාවෙම ඒ පුද්ගලයා මෛත්‍රී චිත්තයෙන් වාසය කළ යුතුයි කියන එකයි. ඉඳගෙන ඉන්නකොට විතරක් මෛත්‍රී කරනවා නෙමෙයි. ඇවිදිනකොට විතරක් මෛත්‍රී කරනවා නෙමෙයි.
සතර ඉරියව්වෙන්ම ඔහු ඉන්නේ මෛත්‍රී චිත්තයත් එක්ක. ඒ කියන්නේ මුළු දවසම ගත වෙන්නේ මෛත්‍රී චිත්තයත් එක්ක. සියලු කල්හීම මේ මෛත්‍රිය කරන්න ඕන කියලා සඳහන් කරනවා. මෛත්‍රී භාවනාවෙන් තියෙනවා විශාල ආරක්ෂාවක්. ආනිසංස 11ක් දේශනා කළා. එයින් 10ක්ම විපාක දෙන්නේ මේ ජීවිතය ඇතුළෙම විපාක දෙනවා. 11න් 10ක්. කලින් දේශනාවෙත් අපි මතක් කළා මේ භාවනාව තුළින් තියෙන විශාල ආරක්ෂාවක් කියලා කියහම. දැන් මෛත්‍රී භාවනාව වඩන කෙනාට උල් මුල් කඩු කිනිසි වලින් පහර දෙන්නවත් බෑ හරියට මෛත්‍රී වැඩිලා නම්. කාටවත් එහෙම හානි කරන්න බෑ. නමුත් පින්නතුනි එහෙම හානියක් කරන්න බැරි වෙන්නේ අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් පමණයි. ඒකට උපමාවක් දේශනා කළා පහුගිය දේශනාවේ. කෙනෙක් යුද්ධයට යනකොට වෙඩි නොවදින ඇඳුමක් ඇඳගෙන යනවා. ඒ ඇඳුම ඇඳලා ඉන්න තාක්කල් ඔහුට වෙඩි වදින එකක් නැහැ. හැබැයි ඇඳුම ගලවලා අයින් කරාම එතකොට කෙනෙක් වෙඩි තිබ්බොත් වෙඩි වදිනවා. මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් අපිට රැකවරණයක් තියෙනවා. ඒ සිතින් බැහැර වුණ ගමන් ඒ රැකවරණයත් අපිට අපෙන් බැහැර වෙලා යනවා. ඒකයි මේ ඉරියව් 4ක් දක්වලා මේ ඉරියව් 4ෙන්ම මේ භාවනාවේ ඉන්න කියලා කියන්නේ. එතකොට හැම කල්හිම ඒ භාවනාව තුළ අපි ඉන්නවා. ඒතං සතින් අදිට්ඨෙය්‍ය මෙන්න මේ වගේ මෛත්‍රී භාවනා අදිෂ්ඨානයෙන් ඉන්නව නම් යම් පුද්ගලයෙක් බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. ඔහු හරියට මහා බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන කෙනෙක්. ආර්යයන් වහන්සේලාගේ වාසය කිරීම ඔහු සතුයි. ඔහු ආර්යයන් වහන්සේ නමක් වගේ කටයුතු කරනවා. පින්නතුනි සතර බ්‍රහ්ම විහරණවල මුලින්ම තියෙන්නේ මෙත්තා, මෛත්‍රිය. එතකොට මේ ගුණ 4 තියෙනවා කියලා අපි සඳහන් කරන්නේ මහා බ්‍රහ්මයා ළඟ. එතකොට යම් කෙනෙක් මෛත්‍රී චිත්තයෙන් යුක්තවම වාසය කරනවා නම් මේ බ්‍රහ්මයෙක් වගේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙනවා කියලා කියන්නේ. කොයිතරම් ලස්සනද එතකොට ජීවිතේ. යමෙක් තුළ හැම මොහොතකම මෛත්‍රිය රඳවගෙන නම් ඔහු බ්‍රහ්මයෙක් වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. බඹලොව යන්න කලින්ම බ්‍රහ්මයෙක් වගේ කෙනෙක්. ඒ තැනට මේ කර්මස්ථානයේ දියුණු කරගත්ත කෙනෙක් මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකං මේ බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. බ්‍රහ්මයින් අතර ඉපදෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා යම් පුද්ගලයෙක් සතර ඉරියව්වෙන්ම මෛත්‍රියෙන් වාසය කරනවා නම් ඔහු බ්‍රහ්මයෙක් හා වාසය කරන කෙනෙක්. ඉදමාහු. එයි මේ ඉදමාහු කියලා කියන්නේ. ඔහු බ්‍රහ්මයෙක් වගේ වාසය කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරන ලදී. කවුද ඒ ප්‍රකාශය කරන්න පින්නතුනි? තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙම දේශනා කරනවා. යම් කිසි පුද්ගලයෙක් මේ ඉරියව් 4ෙන්ම මෛත්‍රිය අදිෂ්ඨාන කරලා පවත්වනවා නම් විශේෂයෙන් සඳහන් කරනවා එහෙම මෛත්‍රිය අදිෂ්ඨාන කරලා පවත්වන කෙනා රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා. ඉරියව් 4ෙන්ම පවත්වන්නේ මෛත්‍රිය නම් ඒ පුද්ගලයා රහතන් වහන්සේ කෙනෙක් වගේ. එහෙනම් රහතන් වහන්සේ කොයිතරම් උසස් ජීවිතයක් ගත කරනව ඇද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු රහතන් වහන්සේ කෙනෙක් වගේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඊට විශේෂ කාරණාවක් පැහැදිලි කරනවා. දිට්ඨිංච ඒ දිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි වලට. දිට්ඨිංච අනුපගම්ම සීලවා. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව
හික්මෙනවනං සිල්වත් වෙනවනං කියන කාරණාව දක්වලා කොහොමද දෘෂ්ටියකට පැමිණෙන්නේ කියන කාරණාව ආයෙත් පැහැදිලි කරනවා. පින්නතිනි යම් කෙනෙක් තමන් කලින් හිටියට වඩා හොඳ විදිහට ජීවත් වෙනවනම් නැත්නම් හොඳ දෙයක් තමන්ට ලැබුණාම අපිට ඒ දේ පිළිබඳව ඇල්මක් ඇති වෙනවා. හොඳ කෑමක් ලැබුණාම ඒ කෑම වේල පිළිබඳව අපට ඇලීමක් කැමැත්තක් තියෙනවා. අපි කියමු අපි යම් ආපනශාලාවකින් ආහාර ගත්තා කියලා. එතකොට ඒ පැත්තෙන් යනකොට හැමදාම එතනින් කෑම කන්න හිතනවා. ඒ පිළිබඳව එතන සම්බන්ධයෙන් ඇලීමක් තියෙනවා. ඊළඟට සඳහන් කළා සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් තමන් කලින් අනුභව කරපු ආහාරයම හොයනවා. යම් නිවසකට ගියොත් හොඳට හදලා තියෙන. එතන ඉඳලා ඔහු ඒ නිවසින් බැහැර වුණත් ඒ නිවස ගැන කල්පනා කරනවා. හොඳ ගෙයක්, පිළිවෙලට තියෙන ගෙයක්, හොඳට සැලසුම් කරලා හදපු ගෙයක් මමත් එහෙම හදන්න ඕනේ. ඒ වාගේ ඒ නිවස පිළිබඳව ඇලීමක් ඔහුට තියෙනවා. කැමති ආහාර හොයන්න බොහෝසේ උත්සාහ දරනවා. ආන්ගේ නිසා සඳහන් කළා පින්නතිනි ඇලීමක් තියෙනවා. ඒ ඇලීම සැපයි කියලා හිතනවා. සැප සහිත අරමුණ. මොකක්ද? හොඳ ආහාරය, හොඳ නිවස. වෙනදට වඩා අලුත් දෙයක් ලැබුණාම ඒක ගැනත් වැඩියෙන් හිතනවා. එතකොට දැන් අපි හිතනවා එතන සැපයක් තියෙනවා කියලා. දිට්ඨිංච. ඒක දෘෂ්ටිය. ඇත්තට මෙතන සැපයක් තියෙනවද? එතන කිසි සැපයක් නැහැ. මායාවක් තියෙන්නේ. රැවටීමක් තියෙන්නේ. ඇලීමක් තියෙන්නේ. ගැලවීමක් නැහැ. නමුත් අපි හැමෝම උත්සාහ කළ යුත්තේ මොකටද? මේ සංසාරේ ආපහු ඇලෙන්න නෙමෙයි, මේ සංසාරයෙන් වහවහ ගැලවෙන්න. එහෙමනම් දැන් අර හොඳ කෑම වේල, හොඳ නිවස මේවා හොඳයි කියලා කියනවා නම් මේ ලෝකේ හොඳ දේවල් වලට මොනවද අපි කියන්නේ? ආන් ඒක නිසා කියනවා මේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. දිට්ඨිංචානුපගම්ම සීලවා. දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව හික්මෙනවා නම්, සිල්වත් වෙනවා නම් කොහොමද දෘෂ්ටියකට නොයන්නේ කියන කාරණාවයි සඳහන් කරන්නේ. තමන් කලින් හිටපු ස්වභාවයට වඩා හොඳ දෙයක් ලැබුණාම ඒකටත් ඇලෙනවා. ආන් ඒ කාරණාව විස්තර කරන්න අපූර්ව උදාහරණයක් දක්වනවා. අපි මේ හොයන සාමාන්‍ය හැම සැපයකටම වඩා මේ ලෝකේ තියෙන උසස්ම සැපයක් ධ්‍යාන සුවය කියලා. නමුත් අපි කවුරුවත් ඒක විඳලා නැහැ. මේ තියෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යාන සුවය උසස් කියලා දේශනා කරනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදර ඉන්න කාලේ බෝසතාණන් වහන්සේට තිබුණ සැප මේ ලෝකේ තව කාටවත් තිබුණාද මිනිසුන් අතර? ඊට සමාන වෙන්නවත් බැරි තරම් පුදුම සැපයක් තිබුණා. ඒ සැපයන් පිළිබඳව නොයෙක් දේශනාවල් වලින් අපේ පින්නතුන් අහලා තියෙනවා. සුද්ධෝදන මහරජුරෝ විතරක් නෙමෙයි දෙවිවරුත් උන්වහන්සේගේ සැපය උදෙසා කටයුතු කළා. ඒ දෙවියෝ පොකුණක් හදලා දුන්නා. පැම් පහසු වෙන්න ජල ක්‍රීඩා කරන්න කුඩා කාලේ. තවත් නොයෙක් උදව් කරපු අවස්ථා තියෙනවා. නමුත් නිසි වයසට ආවට පස්සේ මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ මාලිගාවේ කිසි සැපයක් නැහැ.
මාලිගා කීයක් තිබුණද? සීත කාලෙට ඉන්න එකයි, උෂ්ණ කාලෙට ඉන්න එකයි, රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ විශේෂයෙන් මාලිගා 3ක් තිබුණා. සීත කාලෙට එකයි, උෂ්ණ කාලෙට එකයි, හේමන්ත කාලෙට එකයි. ඒ මාලිගාවල් වල තිබිච්ච සැප ගැන කියන්න අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාව කොහොමද කියන කාරණාව සඳහන් කරලා තියෙනවා යම් ප්‍රමාණයක්. ග්‍රීෂ්ම කාලෙට හිටපු මාලිගාව තට්ටු 5යි. ඒ තට්ටු 5 ජීවත් වෙච්ච ජනගහනය 1,96,000. අපිට මේ ගේ ගැන තේරෙන්නේ නැහැ කොහොමද? 1,96,000කට ඉන්න පුළුවන් ගේ. ඉතින් අපේ මනස එච්චර දියුණුත් නැහැ එහෙම දෙයක් පිළිගන්න. නමුත් අතීතයේ අදට වඩා ඊටාම දියුණුයි කියන කාරණාව පැහැදිලි කරන හොඳ තැන. ඊළඟට සඳහන් කරනවා මේ සියලුම දෙනා කවුද කියලා. මේ සියලුම දෙනා කාන්තාව. මේ 1,96,000ම කාන්තාව. එතන ඉන්නවා ශාක්‍ය කුමාරිකාව 40,000ක්. මේ මාලිගාවේ දොරකඩවල් ළඟ මුරට හිටියෙත් කාන්තාව කියලා සඳහන් කරනවා. සම්පූර්ණ පිරිමි අයගෙන් තොරයි. සුද්ධෝදන මහරජුරු මෙවන් සැපයක් වෙනත් පිරිමියෙක් දකින්නවත් එපා කියලා තමයි මුරකාවලට පවා කාන්තාවම තියලා තියෙන්නේ. මේ මාලිගාවේ ඉන්න එකම පිරිමියා සිද්ධාර්ථ කුමාරයා විතරයි. තිබුණ සැප සම්පත් නිමක් නැහැ. නමුත් නිසි කාලේ කල්පනා කළේ මේ කිසිම දෙයක සැපයක් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ සියල්ල අත්හැරලා යා යුතුයි කියන කල්පනා කළා. ආන්ගේ නිසා මාලිගාවෙන් පිට වෙලා ගිහිල්ලා විවේකීව ඉඳගෙන ධ්‍යාන සෝයේ හිව්වා. මෙන්න මේ කාලේ මහ බෝසතාණන් වහන්සේට ලැබෙනවා ප්‍රථම ධ්‍යාන සෝය. දේශනා කරනවා ඒ ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් කියලා. ප්‍රථම ධ්‍යාන සුවය. එතකොට එහෙනම් ဒုတိ ය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ මේ වාගේ ධ්‍යාන මට්ටම් වලින් ඉහළට යනකොට තියෙන සැපයක් ගැන අපිට කතා කරන්නවත් තේරෙනවද? ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් නම් භාග්‍යතුන් වහන්සේ ඔක හොඳට පැහැදිලි කළා පින්නතුනි මාගන්ධිය කියන බමුණට. බුදුරජාණන් වහන්සේට හුඟක් දොස් කියපු කෙනෙක් මාගන්ධිය බ්‍රාහ්මණය. මේ මාගන්ධිය බ්‍රාහ්මණය කියලා කියන්නේ අර මාගන්ධියා කියපු කාන්තාවට නෙමෙයි. මාගන්ධිය නම් වූ පිරිමි බ්‍රාහ්මණයෙක් ගැන කියන්නේ. ඇයි මේ බමුණ බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි මට බනින්නේ කියලා. මාගන්ධී කියනවා මිනිස්සුන්ට ඇස් ලැබිලා තියෙන්නේ ලෝකේ බලන්න. මිනිස්සුන්ට කන් ලැබිලා තියෙන්නේ බොහොම ප්‍රියමනාප දේවල් අහන්න. ශබ්ද අහන්නයි කන් ලැබිලා තියෙන්නේ. එහෙමනම් කන, කට, නාසය, ශරීරය මේ ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ සැප විඳින්න මිසක් පාලනය කරගෙන හංගගෙන තියාගෙන ඉන්න නෙමෙයි. මේ ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ සැප විඳින්න. එතකොට බ්‍රාහ්මණයා බනිනවා ඔබ වහන්සේ යම් තැනක දේශනාවක් කළොත් මිනිස්සුන්ට කියන්නෙම ඇහැ පාලනය කරන්න කියලා. කන පාලනය කරන්න කියලා. දිව පාලනය කරන්න කියලා. එතකොට මිනිස්සුන්ට මේ ලෝකේ ලබන්න තියෙන සැපය ඔබ වහන්සේ විසින් නැති කරනවා. මේ ඉන්ද්‍රියන් අරගෙන ඇවිල්ලා තියෙන සැප විඳින්න. නමුත් භාග්‍යතුන් වහන්සේ විසින් ඒ සැපය නැති කරනවා කියලා
බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරනවා වෘද්ධි නාසකය කියලා. මිනිස්සුන්ගේ දියුණුවට බාධා කරන්න කියලා චෝදනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාගේ චෝදනාව අහගෙන ඉඳලා බ්‍රාහ්මණයාගෙන් අහනවා හොඳයි. දැන් ඔබලා කියන්නේ ඇහැ වඩන්න කියලානේ. භාග්‍යතුන් වහන්සේ පාලනය කරන්න කියනවා. මේගොල්ලෝ ඇහැ වඩන්න කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්දියේ දැන් රූප බලලා රූප හොයලා රූප රස විඳලා රූපයෙන් මත් වෙලා ඉඳලා රූපේ ආදීනව දකින අය ගැන මොනවද ඔයගොල්ලන්ගේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ? දැන් මාගන්දි කියන අපේ ධර්මයේ නම් ඇහැ පාලනය කරන්න කියන්නේ නැහැ. රූප බලන්න, රූප හොයන්න, රූප රස විඳින්න, දැක්කේ නැති රූප හොයා ගිහිල්ලා බලන්න. අපි නම් කියන්නේ එහෙමයි. දැන් ඒතකොට මාගන්දියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ රූප දැකලා බලලා ලබන සතුට ගැන නෙමෙයි කතා කරන්නේ. සැපය ගැන. ඒතකොට භාග්‍යතුන් වහන්සේ ඒ සැපයට කියන්නේ ඒක සැපයි කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඉතින් බමුණගෙන් ඒ හින්දා ඇහුවා. රූප හොයලා, රූප බලලා, රූප රස විඳලා, රූප තණ්හාවෙන් මත් වෙලා ඉඳලා ආදීනව දකින්න අයට මොකද කියන්නේ? බ්‍රාහ්මණය කතා කළේ නැහැ. අන්න ඒ වෙලාවේ තමයි සඳහන් කළේ බ්‍රාහ්මණය මේ පංචකාමයේ දුකයි කියලා මම නිකන්ම දේශනා කරලා නැහැ. මම තරම් පංචකාමයක් විඳපු මිනිහෙක්, ඒ කියන්නේ බෝධිසත්ව අවදී ගැන කියන්නේ. මම තරම් පංචකාමයේ විඳපු කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ කියලා සඳහන් කරන්නේ මිනිස්සු අතර. ඒ තරම්ම උසස් සුවයක් මට තිබුණා. හැබැයි මට තේරුණා සුවය තියෙන්නේ එතන නෙමෙයි කියලා. සැප කියන්නේ මේකට නෙමෙයි කියලා. ආන් ඒක නිසා මම ඒ සියලු ලෞකික සැප අත්හැරලා ඒ ගිහි ගෙදරින් ආවා. මාගන්දී ඒ ගෙදර කිසි සැපක් නැහැ. එයින් එළියට බැහැලා ආවට පස්සේ මට හම්බුණා විවේකයෙන් උපන් ධාන සෝය. මාගන්දිය ප්‍රථම ධානය දිව්‍ය ලෝක සෝයට වඩා උතුම්. ආන්ගේ කාරණාව භාග්‍යතුන් වහන්සේ මාගන්දියට දක්වලා මාගන්දියගෙන් අහනවා මාගන්දිය ඔය ගිහි ජීවිතයේ සැපයි නැත්නම් ඔය පංචකාම සහිත ජීවිතයේ සැපයි කියලා පොඩි දෙයක් තිබුණා නැත්නම් සැපයක් ඒ තුල තිබුණා නම් මම ඒක අත්හරින්නේ නෑනේ. මම ඒක දුකයි කියලා කියන්නේ නෑනේ. මහබෝසතාණන් වහන්සේගෙන් ඒක අත්හැරලා යනවා. නමුත් දුකයි කියලා කියන්නේ නෑනේ පංචකාමයේ. සැපයක් තියෙනවා නම්. නමුත් කොතනවත් දේශනා කරලා තියෙනවද පංචකාමයේ සැපයි කියලා? කොතනවත්ම දේශනා කරලා නෑ පංචකාමයේ සැපයි කියලා. හැම තැනම තියෙන්නේ පංචකාමයේ දුකයි කාම වස්තු වලින් ඈත් වෙන්න කියලා. එතකොට බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය දැන් මම ඒ පංචකාමයේ අත්හැරලා ආවට පස්සේ මට ලැබුණ විවේකයෙන් උපන් ධානසුවය ඒ ධානසුවයේ දිව්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝක සුවයට වඩා උසස්. නමුත් ඒ උසස් සුවය මට ලැබුණේ පංචකාමයේ තුල හිටපු නිසාද? නෑ අත්හැරලා ආපු නිසා. ආන් ඒ හින්දා බ්‍රාහ්මණය මම කවදාවත් මිනිස්සුන්ට කියන්නේ පංචකාමයේ විඳපල්ලා කියලා. මම ඒක අත්හැරලා ඇවිල්ලා සැප විඳ මං කොහොමද මිනිස්සු දුකට ඇදලා දාන්නේ? මම මිනිස්සුන්ට කියන්නේ පුළුවන් තරම් පංචකාමයේ අත්හරින්න කියලා. ආන් ඒක නිසායි ඇහැ පාලනය කරන්න කියලා කියන්නේ. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දේශනා කරලා ඒ පංචකාම සුවයේ ආදීනවත් පැහැදිලි කළා. බ්‍රාහ්මණය එක පුද්ගලයෙක් ඉන්නවා ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. දවල් රෑ දෙකේම මේ මිනිසයා කසනවා. කසලා බැරිම තැන
යකඩ කබලක් අරගෙන රත් කරනවා. අර බිබිලි. අහනවා බ්‍රාහ්මණයේ පස්සේ කාලේ ඒ පුද්ගලයාගේ මේ කසන රෝගය සනීප වෙනවා. සනීප වෙලා ඔහු පාරි බැහැලා යනකොට තවත් මිනිහෙක් ඉඳගෙන කසනවා. ඉවසන්නම බැරි නිසා තමන් වගේම යකඩ කබලක් ලිපට දාලා රත් කරලා මේ බිබිලි තවනවා. එතකොට අර කලින් තවලා පුරුදු කෙනාට හිතෙනවද දුවගෙන ගිහිල්ලා අර කබල උදුරලා අරන් තවා ගන්න කියලා ඇහුවා. නෑ ස්වාමීනි. ඇයි හිතෙන්නේ නැත්තේ? බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි ඔය කබලෙන් තවනකොට දුකයි. එහෙනම් බ්‍රාහ්මණේ මොකටද එදා තැව්වේ? අද දුකයි කියලා කියනවා නම් එදා තැව්වේ ඇයි? ස්වාමීනි කාය ප්‍රසාදය වෙනස් වෙලයි තිබුණේ. එදා තවනකොට සැපයි වගේ හිතුණා. නමුත් ස්වාමීනි එතන කිසිම සැපක් නැහැ. බ්‍රාහ්මණය මේ පංචකාමයත් එහෙම තමයි. පංචකාමය හොය හොයා යනකොට ඒක සැපයි කියලා හිතෙනවා. නමුත් ඒක අතරේ කිසිම සැපයක් නෑ බ්‍රාහ්මණය. කියන කාරණාව බ්‍රාහ්මණයට පැහැදිලි කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙමනම් මිනිස්සුන්ට පංචකාමී ඇලිලා ගෙලිලා ඉන්න කියලා මම කීවොත් එහෙම ඒ මිනිස්සුන්ට හැමදාම දුකේ ඇලිලා ගෙලිලා ඉන්න කියලායි මම කියලා තියෙන්නේ. නමුත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිස්සු දුක තුල අලවන්න නෙමෙයි දුකේ ඇලිලා ඉන්න මිනිස්සුන්ව දුකෙන් නිදහස් කරන්නයි. ඒ හින්දා පංචකාමයට යන්න කියන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්ධියේ. මිනිහෙකුගේ තියෙනවා කකුලේ තුවාලයක්, කකුලේ හරි ශරීරයේ තුවාලයක් තියෙනවා. දැන් එතකොට මේ තුවාලේ හැදිච්ච මිනිහා තමන්ගේ නියපොත්තේ අගින් අර තුවාලේ වටේට කසනවා. ඒක අපි හැමෝම කරන වැඩක්. තුවාලයක් හැදුනහම තුවාලේ වටේට නියපොත්තෙන් කසනවා. ඒ කසනකොට දැනෙනවද සැපයක්? පොඩි සැපයක් දැනෙන නිසා තමයි කසන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්ධියේ. ඔබලා අගේ කර හොයන මේ පංචකාම සැපය ජීවිත කාලයක් තිස්සේ හොයලා තියෙන ඒ සැපය මොන වගේ එකක්ද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුණා නම් සතුටක්. අන්න ඒ වාගේ සතුටක් තමයි මිනිස්සු මේ හොයන්නේ. රෑ දවල් මහන්සි වෙවි හොයන්නේ ඒ සතුට. මේ ආහාර අරගෙන කාලා බීලා නටලා ගීත කියලා මේ හොයන්නේ මොන වගේ සතුටක්ද? තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුණා නම් සතුටක්. එහෙම එකක් වෙනුවෙන් මේ මිනිස්සු මේ දඟලන්නේ. මාගන්ධිය ඔය පංචකාමී කිසි සැපයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ කාරණාව පින්නතුනි මෙතන සඳහන් කරනවා කෙනෙකුට කවදාවත් කාලා නැති කෑමක් හම්බුනහම ඒ කෑම හොඳයි කියලා හිතෙනවා නම් රසයි කියලා හිතෙනවා නම් යම් ගෙදරක් දැක්කහම මේ ගෙදර බොහොම හොඳයි සැපයි කියලා හිතෙනවා නම් ඊළඟට සඳහන් කළා යම් කිසි නොලැබුණ වස්තුවක් ලැබුණහම ඒක හොඳයි කියලා හිතෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ හම්බෙලා තියෙන සැපයක් නෙමෙයි. ඊට වඩා උසස් සැප මේ ලෝකේ හොයන්න තව තියෙනවා. කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ප්‍රථම ධාන සෝයේ දිව්‍ය ලෝක සෝයට වඩා උතුම් නම් අනිත් ධාන සෝයන් ගැන කියන්න අපිට තේරෙන්නේ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දෙට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ කියන්නේ පින්නතුනි අන්න එහෙම ඒ පුජ්‍යලයා මනාව හික්මුණොත් දර්ශන සම්පත්තිය ඔහුට ලැබෙනවා. පංචකාමයෙන් ඈත් වෙලා මනාව හික්මෙන්ඩ පටන් ගත්තොත් ඔහුට දර්ශන සම්පත්තිය ලැබෙනවා කියලා කිව්වා.
මොකද්ද මේ දර්ශන සම්පත්තිය කියලා කියන්නේ? උතුම් වූ රහත් බව ලැබෙනවා කියලා. ඒ පංචකාමයෙන් ඈත් වුණාම. ඒ නිසා සඳහන් කළා ආන් එහෙම උතුම් රහත් බව යමෙක් ලැබුවොත් කාමවස්තුන්ගෙන් ඈත් වෙච්ච නිසා එහෙනම් රහත් බව ලබන්න නම් අනිවාර්යයෙන්ම මොකද්ද කරන්න ඕනේ? කාමවස්තුන්ගෙන් අයින් වෙන්නම වෙනවා. තමන්ට තමන් පිළිබඳව තියෙන ඇලීම අයින් කරගන්නත් ඕනේ. තමන්ට අනුන් පිළිබඳව තියෙන ඇලීම අයින් කරගන්නත් ඕනේ. අම්මා තාත්තා, ස්වාමියා බිරිඳ, දරුවෝ, දැරියෝ, හිතවත් අය, ඥාතීන් මේ හැමෝම පිළිබඳව තියෙන සියලු බැඳීම් නැත්තටම නැති කරපු දාට තමයි මේ දර්ශන සම්පත්තිය හම්බ වෙන්නේ. කාමේසු විනෙය්‍ය ගේදං කාමයන්හි දැඩි ගිජු බව යම් දවසක නැති කරලා දැම්මොත් නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. ඒ පුජ්‍යලයා නැවත කවදාවත් නහි ජාතු ගබ්බසෙය්‍යං මේ ගැබක සයනය කරන්න කවදාවත් එන්නේ නැහැ. ඒ කියන්නේ ආයෙ උපදින්නේ නැහැ කියන එකයි. පංචකාමයෙන් ඈත් වෙච්ච කෙනා මේ සසර ගමන වේගින් යනවා. මේ සංසාරේ වේගින් කෙටි කරනවා. සතර අපායෙන් ඉක්මනට ඈත් වෙනවා. ඔහු නිරේ පැත්තට යන්නේ නැතුව නිවන පැත්තට යනවා. පංචකාමයේ සැපයි කියලා හිත හිතා ඉන්න අපි නිවන පැත්තට යනවට වඩා වේගෙන් නිරේ පැත්තට යනවා. අපිට එදිනෙදා වැඩක් කරගන්න කාලයක් නැහැ නේ පින්නතුනි. කාලෙ මදි. පින්කමකට යන් කියලා කිව්වොත් වෙලාවක් නැහැ. සිල් ගන්න යන් කියලා කිව්වොත් වෙලාවක් නැහැ. ගුණයක් පුරන කටයුත්තකට යන් කිව්වොත් වෙලාවක් නැහැ. වෙලාවක් තිබුණොත් එන්නම් කියලා කියන්නේ. පුළුවන් වුණොත් එන්නම් කියලා කියන්නේ. මේ සසර සුවපත් කරන කාරණාවට එන්න වෙලාවක් නැත්තේ පංචකාමයට ඇලෙන්න තියෙන නිසානේ. තාම හරි හම්බ කරගන්න තියෙන නිසානේ. එහෙමනම් අපි වැඩියෙන් යන්නේ කොහාටද? නිරේ පැත්තට. අඩුවෙන් තමයි නිවන පැත්තට යන්නේ. දවසට පැය 24ක් තියෙනවා. පැය 24න් පැයක් දෙකක් ඕනනම් බුදුන් වැඳලා බණ අහයි. ඉතුරු පැය 22ම මොකද්ද කරලා තියෙන්නේ? ඉතුරු පැය 22ම ඉඳලා තියෙන කාම සම්පත්තිය. ඉතින් පැය 24න් පැය දෙකක් පින් කරලා පැය 22ක් කාම සම්පත් එක්ක ඉඳලා කෙලෙස් එකතු කරලා පැය දෙකක් නිවන පැත්තට ගිහිල්ලා පැය 22ක් නිරේ පැත්තට ගිහිල්ලා අපිට පුළුවන් වෙයිද සසර කෙටි කරන්න? පංචකාමයෙන් වහාම ඈත් වෙච්ච කෙනා දර්ශන සම්පත් ලබනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ උතුම් සූත්‍රයට අනුව හරියටම කටයුතු කරාම රහත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අඩුම තරමේ අනාගාමී භාවයවත් ලබනවා. මේ සූත්‍රයට අනුව ජීවිතේ පවත්වන්න කටයුතු කළොත් මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ පෘතජ්ජන භාවයේ ඉඳලා කෙමෙන් කොහොමද අරහත්ත්වේ කරා යන්නේ කියලා. පෘතජ්ජන භාවයේ ඉඳලම පැහැදිලි කරලා තියෙනවා. එමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා. කරණීය මත සූත්‍ර දේශනාවෙන් සිදු කරපු අන්තිම ධර්ම දේශනාවත් වෙනවා මේ දේශනාව. මේ 14 වෙනි ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාව ඉඳලා 14 වෙනි ධර්ම දේශනාව දක්වා මේ දේශනා 14ම පිළිවෙලට ඇහුවහම අපේ භාග්‍යතුන් වහන්සේ පෘතජ්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වා ගමන් කරන හැටි මේ සූත්‍රයෙන් භික්ෂූන් වහන්සේලා 39කට පැහැදිලි කරලා දුන්නේ කොහොමද කියන කාරණාව කෙටියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මෛත්‍රී භාවනාවත් මේ සූත්‍රයේ කෙටියෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ උතුම් සූත්‍ර දේශනාව තුළ සසර දිනන්න අවශ්‍ය කරුණු මොන තරම්නම් අන්තර්ගත කරලා තියෙනවද කියලා. හැම වචනයක් ගානේ මහ පුළුල් පරාසයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
ඉතාම දීර්ඝ සූත්‍රයක් කරණීය මත සූත්‍රය කියලා කියන්නේ. ඉතාම දීර්ඝ සූත්‍රය. නමුත් අපිට හම්බ වෙන්නේ ගාථා 10ක් විතරයි. ඒ ප්‍රමාණය රහත් වෙන්න අපට ඇති. ඒකනේ භාග්‍යතුන් වහන්සේ එච්චරක් දීලා තියෙන්නේ. හැබැයි ඔය ගාථා 10 ඇතුලේ අර අති දීර්ඝ සූත්‍රය කෙටි කරලා තියෙනවා. වචනයක් ගානේ අරගෙන විස්තර සහිතව ඉගෙන ගන්න ඕනේ. එදා භික්ෂුන් වහන්සේලා 39ක් 3 මාසයක් තුල මේ සූත්‍රයට අනුව රහත් වුණා. නමුත් අපි ජීවිත කාලයක් තිස්සේ කරණීය මෙත්ත සූත්‍රය කියනවා අපිට වෙච්ච කිසි වෙනසක් නැත්තේ ඒකයි. අපි මේ සූත්‍රය දන්නේ නැති හින්දා. අන්තර්ගතයේ ජීවිතයට එකතු කරගත්තේ නැති නිසා. ධර්මයේ වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ අපි විතරයි. හැබැයි අපි වෙනස් වෙලා තියෙන ධර්මයට අනුව නෙමෙයි වෙන මිත්‍යා දෘෂ්ටි සහ වෙනත් තෘෂ්ණාවල් එක්ක. ධර්මයට අනුව වෙනස් වෙච්ච දවසට මේ සූත්‍රයේ සඳහන් කළා වගේ ඒ උතුම් ඵලය නෙලා ගන්න අපි හැමෝටම පුළුවන්කම තියෙනවා. එහෙනම් අවසාන දේශනාවෙන් කෙටියෙන් නමුත් සිහිපත් කළේ පංචකාමයෙන් ඈත් වෙන පුද්ගලයා වහවහ නිවන දිහාට ගමන් කරනවා කියන කාරණාව. ඒ උතුම් කාරණාව පැහැදිලි කරන්න උදාහරණ එකක් දෙකක් භාග්‍යතුන් වහන්සේගේ උදාහරණ වලින් ඉතා කෙටියෙන් සාකච්ඡා කළා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මාළඹේ පදිංචි ප්‍රේමා විජේසේකර මහත්මිය, ඩී.එස්. විජේසුන්දර මහත්මයා ඇතුළු පවුලේ සියලුම දූ දරුවන් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. ප්‍රේමා විජේසේකර මහත්මියගේ පරලෝසපත් සියලුම ඥාතීන්ටත් ඩී.එස්. විජේසුන්දර මහත්මයාගේ පරලෝසපත් සියලුම ඥාතීන්ටත් සහසම්බන්ධ වූ සියලු දෙනාගේ නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ප්‍රේමා විජේසේකර මහත්මිය, ඩී.එස්. විජේසුන්දර මහත්මයා විදේශගතව සිටින දරුවන් ඇතුළු සියලු දරුවන්ට, ලේලිවරුන්ට, බෑනාවරුන්ට, මුණුබුරු මිනිබිරියන්ට සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ හා සියලු දෙවි රැකවරණේ ප්‍රාර්ථනා කරන අතර අද දින සිය ජන්ම දිනයේ සමරන ආනන්ද සරච්චන්ද්‍ර මහත්මයාට ඉක්මන් නිරෝගී සුවය හා දීර්ඝායුෂද ප්‍රාර්ථනා කරන අතර දේශකයන්න් වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. මේ අවස්ථාවට සහසම්බන්ධ වූ සියලු දෙනාටම ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන බවත් කොරෝනා වදුරින් පෙළෙන සියල්ලන්ටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවත් සිහිපත් කරනවා. ප්‍රේමා විජේසේකර මහත්මිය, ඩී.එස්. විජේසුන්දර මහත්මයා ඇතුළු දුවා දරුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අපි හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා සද්ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.